අද කතා කරන දේ ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ මම මේ කතා කරන දේ කතා කරන්නේ විශේෂයෙන්ම විදර්ශනා බවුන් වඩන තම නුවණින් ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරන ඒ වගේම ධර්ම මාර්ගයේ යන කියලා අදහස් කරේ සිල් ගන්නවා භාවනා කරනවා බණ අහනවා කියන එක නෙවෙයි. සිල් ගන්නට බණ හැවට භාවනා කරාට අපිට කියන්නට බෑ ධර්ම මාර්ගයේ යනවා කියන දේ. ධර්ම මාර්ගයේ යනවා කියන එකෙන් අදහස් කරන්නේ එයාගේ සිත තුළ ආර්ය ශ්‍රාණික මාර්ගයේ කරුණු වැඩෙන්නට ඕනේ. කරුණු වැඩෙනවා කියන එකේදී තාමත් වැදගත් කාරණයක් හරි සරලව සූත්‍රයක් විදියට ගත්තොත් එහෙම ඔබ මා වැඩි යුත්තේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ආර්ය සත්‍ය. ඔය වචනේ කිව්වට සමහර විට අපිට ඔගේ අන්තර්ගතය තේරෙන්නේ නැහැ. තවත් සරල කිව්වොත් තේරෙන භාෂාවෙන් තමාව නිරෝධය කිරීමේ මාර්ගයට යොමු වෙන්නට ඕනේ. තමාව නිරෝධය කරන මාර්ගයට යම් කිසි කෙනෙක් යොමු වෙලා සිටීද තමාව නිරෝධය කරනවද තමන්ගේ මමත්වය මාන්නය දෘෂ්ටිය ආකල්ප රාගය ද්වේෂය මෝහය මේ තමාව නිරෝධය කරනවා නම් යම් කිසි කෙනෙක් අන්න ඒ කෙනා ධර්ම මාර්ගයේ ඉන්නවා. මම කිව්වා ආරියෂ්ඨාංගිකයේ මාර්ගයේ කර්ම වට තමා තුළ වැඩෙන්නට ඕන කියලා. මම අටම ගැන කතා කරන්නේ නැහැ මේ වැඩෙන්න ඕන කියන කාරණේදී අලුත් අයත් ඉන්න නිසා මම පොඩ්ඩක් නැවත මතක් කරන්නම් සම්මා දිට්ඨිය ගැන විතරයි. හරි. මොකද්ද සම්මා දිට්ඨිය? කිව්වම අපි දැනුමින් කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කියලා. ඒක න්‍යාය, ඒක තියරිය. සම්මා දිට්ඨියට ඔබපත් වෙන්නේ කොහොමද? ඔබ කරන්නට ඕනේ තමා තුළ තියෙන ඔබේ දෘෂ්ටි කිසිම දෘෂ්ටියක් නැත්තම් ඒ සම්මා දිට්ඨියයි. කිසිම දෘෂ්ටියක් නැත්තම් ඔබට මේ ලෝකේ යථාර්ථය පෙනෙනවා. ඔබට මේ ලෝකේ චතුරාර්ය සත්‍ය පෙනෙනවා. ඔබට මේ මොහොත පෙනෙනවා. මේ මොහොතේ හට ගන්නා වූ ෂණය පෙනෙනවා. ෂණ සම්පත්‍ය ඔබට උදා වෙනවා. ඒක සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා කියන්නේ සියලුම දෘෂ්ටිංගෙන් මිදෙන එක. මම මගේ කියන දෘෂ්ටිය විතරක් නෙවෙයි. ගොඩාක් දෘෂ්ටීන් තියෙනවා. හරි කියලා හිතාගන්න දෘෂ්ටි, වැරදි කියලා හිතාගන්න දෘෂ්ටි. අපේ හිතේ තියෙනවනේ අපි හරි කියාගත්ත දේවල් තියෙනවනේ. වැරදි කියලා කියාගත්ත දේවල් තියෙනවා. ওই දෙකම දෘෂ්ටි. රට ජාති ආගම මම මගේ අපේ මේ ඔක්කොම දෘෂ්ටීන් වලට එකතු වෙනවා. ඉතින් මම මේ දෘෂ්ටීන්ගෙන්ම මම අද කතා කරන්නට සූදානම් වෙන මාතෘකාවට ප්‍රවේශ වෙන්නට පුළුවන්. නමුත් මම මේ කතා කරන සම්මා දිට්ඨියෙන්ම යොමු වෙලා යන්නේ නැහැ. ඒකට හේතුව මේක කෙනෙකුට හරි තැනින් අල්ල ගන්නත් පුළුවන්, කෙනෙකුට වැරදි තැනින් අල්ල ගන්නත් පුළුවන්. ඒ නිසා මම සම්මා දිට්ඨියෙම යන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙකුට ගැඹුරින් නුවණින් මේ දේශ බලද්දී අපට පුළුවන් අවශ්‍ය නම් මේ තුල සම්මා දිට්ඨියම නේද මේ තුලක් තියෙන්නේ කියන දේ ඔබට තේරුම් ගන්න. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ දෘෂ්ටියෙන් මිදෙන එක. ඇහි දෘෂ්ටියෙන් මිදෙන එක, කනේ දෘෂ්ටියෙන් මිදෙන එක. දැන් මේ අහන්නේ කනේ වැඩක් නැහැ. කනෙන් අහන ධර්මයේ කනෙන් අහන එකක් නෙවෙයි. කනෙන් ධර්මය ඇහෙන්නේ නැහැ. ඇසට ධර්මයේ පෙනෙන්නෙත් නැහැ. නාසය ගඳ මේ ස්පර්ශ මේ කිසිම තැනකින් ධර්මයේ උපදින්නේ නැහැ. ධර්මයේ දැනෙන්නේ නැහැ. ඔක්කොම මුලාවක්, බොරුවක්, එහෙම නැත්නම් දෘෂ්ටියක් විතර තියෙන්නේ. එහෙනම් මේවා අහන්න ඕනේ කොතනින්ද? ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ මම මෙතන බුද්ධ ශ්‍රාවකය කියලා අදහස් කරේ බුද්ධියෙන් ශ්‍රවණය කරන්න. බුද්ධියෙන් ශ්‍රවණය කරන්න බුද්ධ ශ්‍රාවකෙක් වඩපත් වෙනවා. බුද්ධියෙන් ශ්‍රවණය කරන්න. මම මේ කතා කරන්නේ වචන. මම මේ කතා කරන්නේ අර්ථ. මම මේ කතා කරන්නේ ඒ වගේ තුල තියෙන මේ සිංහල භාෂාව. මේව තුල නෑ ධර්මයේ. එහෙනම් මම මේ කියන්න උත්සාහ කරන දේ මේ වචන වලින් මේ අර්ථ වලින් මම කියන්න මේ දඟලන දේ
දෙන්න උත්සාහ කරන පණිවිඩේ තේරෙන්නේ කනට නෙවෙයි. ඒක කනට ඇහෙන්නේ. ඒ ඇහෙන්නේ ඔබේ නුවණට. ඒ ඇහෙන්නේ ඔබේ බුද්ධියට. එහෙනම් අසකනාසය දිව ශරීරය කියන මේ දෘෂ්ටියෙන් මේ දෘෂ්ටි පහෙන් ඔබට ගැලවෙන්නට පුළුවන් නම් අන්න ඒක ලොකු දෙයක්. එහෙනම් මේ ධර්ම මාර්ගයේ ප්‍රවේශය ලබන කෙනා ධර්ම මාර්ගයේ යන කෙනා ඔබේ ප්‍රධාන හතුරා විය යුත්තේ මමත්වයේ කියලා ගන්නත් පුළුවන් මායя කියලා ගන්නත් පුළුවන්. නමුත් මා හිතනවා මේ ධර්ම මාර්ගයේ අපි ප්‍රායෝගික තැන ඉන්නකොට හරිම ලේසි ඔබේ දෘෂ්ටිය ඔබේ හතුර විදිහට ගන්න එක. ඔබට මේ ලෝකේ හරි මොකුත් නැහැ ඊට. මේ ලෝකේ වැරදි මොකුත්ම නැහැ. හැමතැනම ඔබට දැනෙන යථාර්ථය. හොඳයි. ඒ වටපිටාවත් එක්කම මම මගේ මාතෘකාවට හිමින් සීරුවේ මම ලං වෙන්නම්. කලින් වතාවේ පැහැදිලි කිරීමේදී හිතෙපු නැති අය වෙනුවෙන් තමයි මම මුල් කොටස් ටික නැවත පොඩි මතක් කිරීමක් කරගෙන ආවේ. හොඳයි. අතර මම මේ දේ හිතනද මට කියන්නේ ස්වාමීන් වහන්සේ නමකගේ පුංචි දේශනාවක් අහනකොට ඒ දේශනාවෙන් ඒ කියවුණු දේත් එක්ක මගේ ඔළුවේ තිබුණු දේ නැවත ඉස්මතු වෙලා උඩට ආවා. එකක් කියන්නට ඕනි. ඒ තුලින් තමයි සමහරට ඔබත් මේ මම කියන්න යන ඒ වචන ටික ඒ දේශනාව අහන්නට ඇති කියලා අහන්න ඇති මම මේ වචන ටික කියන්නම් ප්‍රධාන වශයෙන් කියවුණු. එතකොට ඔබට මේ ස්වාමීන් වහන්සේ තමයි මේ දේ කිව්වේ කියන දේ සමහරට ඔබට ඔළුවට එවි. ධර්ම මාර්ගයේ අනාථ නොවෙන්න. අනාථ වෙන්න එපා. ඒ සම්බන්ධයෙන් දෙවෙනි කොටසේදී මම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මම කතා කරන්නේ ඔබට ඉගෙන ගන්න නෙවෙයි ඔබට මේ මොහොතෙන් ගැලවෙන්න. මේ මොහොතෙන් ගැලවෙන්න තමයි මේ කතා කරන්නේ. ඔබ ධම්ම කියන්නේ ඔබ ධර්ම ගවේෂකයෙක් නම් එහෙම නැත්නම් ඔබ අපි කොහොම සීලවන්තයෙක් නම් එහෙම නැත්නම් ඔබ ධර්ම මාර්ගයේ ධහමේ යන කෙනෙක් නම් මේ ධහමේ යන්නා සහ සිල්වන්තයාට නිවන් දකින්න බෑ කිව්වොත් එහෙම මම හිතන්නේ මේකට මොකද ස්වාමීන් වහන්සේ මෙතන අන්ත වචනයක්ම පිට වුණා මට වචනේ ඔළුවට එන්නේ නැහැ ඒක මම පොඩ්ඩක් මේ කල්පනා කරේ ඒ දෙක කියද්දි ඔව් මටත් එතන ඒ ඇත්තක් කියලා හිතුණා දැන් ඔබට මේ දෙක කියද්දි සමහරට එකපාරට ගන්න නෑ සීල් රකින්නට නිවන් දකින්න බෑ ධර්මයේ මාර්ගය යන්නේ කනට ධර්මයේ ගවේෂණය කරන්නට ධර්මයේ තේරුම් ගන්නට නිවන් දකින්න බෑ ගුහා පොඩ්ඩක් ඔබත් ගැස්සෙන්නට පුළුවන්. හරි මම මේ දේ පටන් ගනිද්දිම කිව්වා මේ ධර්ම මාර්ගයේ අනාථ නොවන එකේ දෙවෙනි කොටස කතා කරන්නේ. ඒ වගේම මම මේ කතා කරන දේ ගොඩක් ගැඹුරු පියවරක් ගැඹුරු තැනකින් ණයට කතා කරන්නේ. විදර්ශනා ප්‍රඥාව වඩන ධර්ම මාර්ගයේ මේ දුක්ඛ නිරෝධගාමිනී නිරෝධ මාර්ගයේ යන අයට මේ කතා කරන්නේ. එනිසා ටිකක් ගැඹුරුයි තේරෙන්නේ නැති අය හිටියොත් තේරෙන්නේ නැතිකමක් තිබුණොත් කිසිම ගැටලුවක් කරගන්නට එපා. ඔබට මම මේ කියන දේ තව ඉදිරියට යද්දි තේරෙයි. එහෙනම් මේ කාලයක් හිටපු අයට කාලයක් කටයුතු කරපු අයටයි අද මේ බර දේ කතා කරන්නේ. වෙනත් මේ සීලය කියන්නේ සීලේ පැති දෙකක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙත් සීලය ගොඩාක් ප්‍රබල වඩපු අය හිටියා. මම ඔබට කියන ඔබට මේ පුංචි උදාහරණයක් කියන්න. දැන් අපේ ඇඟේ කුණු යවන්න, රෙදිවල කුණු යවන්න අපිට උදව් වෙනවා සබන් ඕන වෙනවා. අපේ ඇඟේ කුණු යවන්න අපි නාන්න සබන් පාවිච්චි කරනවා. රෙදි හොදන්න සබන් පාවිච්චි කරනවා. තව ගොඩක් જાති හොදන්න සබන් පාවිච්චි කරනවා. දැන් ඔබ මේ කුණු යවන්නේ සබන් වලින්
රෙදි වල තියෙන කුණු යවන්නේ සබන් වලින්, තවත් ಜಾති වල කුණු යවන්නේ සබන් වලින්. සබන් වලින් තමයි කුණු යවන්න පුළුවන් වෙන්නේ කියලා යම් කිසි කෙනෙක් සබන් රැස් කරනවා නම් මොකක් වේද? සබන් රැස් කරනවා. එතන පොඩි පිස්සුවක් වගේ ගන්න තියෙන්නේ. මේ වැරදි දෘෂ්ටියක්. ඒකට පින්වත්නි සීලේ ඇයි උවමනා වෙන්නේ? ඔබ සීල රකින්නේ ඇයි? සීලය කියන්නේ හරියට සබන් කෑල්ලක් වගේ. ඔබේ හිතේ තියෙන අපි මේ කර්ණීයමිත සූත්‍රයේ කරුණු ටිකක් තියෙනවනේ. ඔය ඒකේ තියෙන ඒ කරුණු ටික තමයි අපේ හිත තුල වැඩෙන්න ඕනේ. කරුණාව, මෛත්‍රිය. ඒකට අපේ තියෙන මේ අටුවම් බහැපු ගති ටික, ලාඩම් ගති ටික මේ සීලෙන් තමයි සුද්ධ කරලා දාන්න ඕනේ. එතකොට හිතේ තියෙන මේ ගති ටික සුද්ධ කරන්න පන්සිල් රකින්නට බෑ. හැබැයි පන්සිල් භාවිතා කරන්නට පුළුවන්. තෙන්න අටසිල් රකින්නට බෑ. අටසිල් භාවිතා කරන්නට පුළුවන්. දසසිල් රකින්නට බෑ. දසසිල් භාවිතා කරන්නට පුළුවන්. අපි කියමු අටසීලය කියලා. ආජීව අට්ටමක සීලය ගමු. මේ සිල් ටික රකින්නව දිවි හිමි. මොකද වෙන්නේ මෙයා? මෙයා වැටෙනවා වලකට. මෙයාට මේ වලෙන් ගොඩ එන්න බෑ. මේ සිල් වලට හිර වෙලා, සිල් වලට යට වෙලා, සිල් වලට සීමා වෙලා, දෘෂ්ටි සහගත මනසක් ඇවිල්ලා, හිත රාමු වෙලා මේ සිල් කියන කූඩුවකට යාගේ මනස හිර වෙනවා. සිල් කියන රාමුවකට යාගේ හිත කූඩු වුණාට පස්සේ එයාට යාගේ හිත දකින්න බෑ. හිත හරියට දකින්න නම් මොකද කරන්න ඕනේ? හිත අතහරින්න ඕනේ. හිත නිදහස් කරන්නට ඕනේ. මම මේම කිව්වට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. මම පුංචි උදාහරණ ටිකක් ගන්නම්. දැන් මේ එන්නේ උදා වෙන්නේ අවුරුදු කාලෙනේ. කාම සුකල්ලිකානු යෝගිය තමයි උදා වෙලා තියෙන්නේ. කාමයේ පිස්පස්සේ තමයි හැමෝම දුවන්නේ. දුම් ගන්නට, ගෙදෙට්ට බඩුවක් මුට්ටුවක් ගන්නට, කෑම කන්නට, ඔක්කොම මේ ටිකන් කාම සුකල්ලිකානු යෝගී පැත්තට තමයි හැමෝම තල්ලු වෙන්නේ. දැන් මෙතන අපි කියමු මම සරල වෙනවා කියලා. එයා ඇදුමක් ගන්නෙත් නෑ. කියන්නේ නිකන් අර අන්තගාමීව වාසය කරන නිකන් ගුප්ත විදිහට. එයා දහමේ ඉන්නවා කියලා මම සරල වෙනවා. මම දහමේ ඉන්නේ කියලා මට ඇඳුම් ඕනේ නෑ. මට මුකුත් අවශ්‍ය නෑ. මට කෑම බීමත් මොනවා හරි කණ්ඩ දෙයක් තිබුණොත් ඇති. ඇඳුම් පැළඳුම් තෝරන්නේ නෑ. මට කිසි දෙයක් අවශ්‍ය නෑ. මම ඔය ඉන්න විදියට මම ඔය ඉන්නවා. මම දහමේ ඉන්නේ කියලා මම දහම තුල ඉන්නේ කියලා අන්න දහමට ඉර වෙලා දහම තුල ඉන්නවා. දැන් මේ නිවන් මාර්ගේ යන එකන කරන්නේ හිත අතහරිනවා. හිතට අර ඇඳුම් පස්සේ යන්න දෙනවා. කෑම පස්සේ යන්න දෙනවා. හිත නිදහස් කරනවා. හිත නිදහස් කරලා හිත යම් යම් දේවල් අල්ල ගන්නකොට, හිත යම් යම් දේවල් අස්සට රිංගනකොට, යම් යම් දේවල් මගේ කරගන්නකොට හොඳට නුවණින් දකිනවා මොකද්ද මෙතන මේ වෙන්නේ? මගේ හිතට මොකද්ද මේ වෙලා තියෙන්නේ? හිත කොහෙද යන්නේ? හිත මේ මොනවද මේ අල්ලන්නේ කියලා. ඒ තුල විදර්ශනාව, ඒ තුල විද්‍යාව උපද්දවනවා. අන්න ප්‍රඥාව උපද්දවනවා. අනිත් එක්කන මොකද වෙන්නේ? සීලය භාවිතා කරන්නේ නැහැ. සීල රකින්න එක්කන සීලයට යට වෙලා සීලය තුල ඉන්නවා. එයාගේ ප්‍රඥාව උපදින්නේ නැහැ. මේ හිත අතහැරලා හිත හැසිරෙන දිහා දැකලා, හිත හොයන දිහා දැකලා, හිත විදින්න දඟලන දිහා දැකලා, හිත ඇලෙන ගැටෙන විදිය දිහා දැකලා, ඒ තුල මෙයා තුල විද්‍යාව පහළ වෙනවා, ප්‍රඥාව පහළ වෙනවා. එයා නිවන් මාර්ගය. අන්න එයා අර සබන් කෑලි පාවිච්චි කරනවා. සබන් වලින් රෙදි හොදනවා. සිල් භාවිතා කරන භාවිතාය බහුලීකතාය අභිඥාය මේ ටික පාවිච්චි කරනවා. භාවිතාය බහුලීකතාය අභිඥානය දක්වා යනවා. මේ ටික ඒ විදිහට අරයි යනවා. එතකොට
හොඳට තියන්න. සිල් රකින්න හොඳයි. හැබැයි එයාට නිවන් දකින්න බෑ. ඒ සීලය තුල ප්‍රඥාව උපදින්නේ නැහැ. සීලය වෘතයක් විදියට රකිමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ සීලේ වෘතයක් විදියට රකිමින් හිටපු කට ඕනෑ තරම් හිටියා. සමාධියටපත් වෙලා සමාධි සුවේ විදිහින් සමාධියට ලොල් වෙලා සමාධිය තුලට රිංගලා සමාධියේ මිහිර වෙලා ඒ ලෝකයේ සැපයි සුඛයි කියලා සමාධියේ හිටපු ඉන්න අයත් ඉන්නවා. ඒ අයට නිවන් දකින්නත් බෑ. මම තව වචනයම ආපම එක අනුලෝම ප්‍රතිලෝම හැම පැත්තටම කතා කරනවා. මම තව පැත්තක් කිව්වා මේ ධර්ම මාර්ගය යන අය එක්කනට නිවන් දකින්නත් බෑ කියලා. දහම හොයන එක්කනට. මම කියන දේ ගොඩක් වෙලා මම තව ටිකක් එකම දේ කතා කරන්නම්. තේරුම් ගන්න බැරි වුණු අයට තේරුම් ගන්න. තේරෙන්නේ නැත්නම් ගැටලුවක් කරගන්න එපා. අතහැරලා දාන්න. මොකද්ද මේ කිව්වේ කියලා ඔළුව අවුල් කරගන්නට එපා. මේක ඔබට ගැළවීම පිණිසයි මේ කතා කරන්නේ. ඔළුවට එක එක දේවල් දාන්න නෙවෙයි. පිළිවෙල ධර්ම මාර්ගය යන අය. අද ගොඩාක් අය ධහමේ ඉන්න අයනේ. ධහමේ යන අය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාමුදුරු ගිහිගේ නික්මලා ගියේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්නද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්නද බුදුරජාණන් වහන්සේ ගිහිගේ නික්මලා ගියේ? බුදුරජාණන් වහන්සේ ගිහිගේ නික්මලා ගියේ මේකක්වත් තේරුම් ගන්න නෙවෙයි. උන්වහන්සේට ඕන වුණා සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගන්න. උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය දේශනා කරපු ක්‍රමවේදයක් තියෙනවා. ඒ කාලේ තිබුණු සංස්කෘතියට, ඒ කාලේ තිබුණු භාෂාවට, ඒ කාලේ තිබුණු ක්‍රමවේදයන් වලට අනුව සමාජගත කරපු විදිහක් තියෙනවා. ජේසුස් වහන්සේ ධර්මයේ සමාජගත කරපු විදිහක් තියෙනවා. ඒ සමාජගත කරපු විදිය එදා සමාජ දේශපාලන ආර්ථික මිනිස්සුන්ගේ ආකල්ප ඒවට අනුව තමයි ධර්මයේ ඒ පැකට් වල දාලා දෙන ක්‍රමයේ නිර්මාණය වෙන්නේ. අද මේ ධර්ම අද අපේ කට්ටිය භාවනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්නට. ඒ උතන තමයි වරදින තැන. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්නට. මෙන්න මේ කරුණ වලට තමයි අපි අද භාවනා කරලා තේරුම් ගන්නද කරන්නේ. තමන්ගේ නිවන ඇත්තට කියන්නේ මේ කාර්යමගේ ඔළුවට එද්දිමත් අනේ පව් කියලා තමයි මට හිතෙන්නේ. ඒකටම ඔබට හිතේ ආයව තේරුම් ගන්න එපායිද? තව තේරුම් ගන්න නැතුනේ. ඔබව තේරුම් ගන්න. ඔබ අවබෝධ කරගන්න. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන දන්නවා. හැබැයි තමන්ව අවබෝධ කරගෙන නැහැ. මම ඒක පොඩ්ඩක් තේරුම් මම ඒක උදාහරණ සහිතව පැහැදිලි කරන්න. දැන් මේ මොහොතේ පහළ වෙන හිත දිහා බලන්නකෝ. දැන් ඔබේ මේ මොහොතේ පහළ වෙන හිත හරිය තප්පර කට්ට යනවා වගේ සරලව ගත්තොත් එimhe තප්පර කට්ට වැඩ කරනවා වගේ හිත පහළ වුණා. ඒ හිත අතහැරෙනවා තව හිතක් පහළ වෙනවා. ඒ හිත අතහැරෙනවා තව හිතක් පහළ වෙනවා. දැන් ඔබ දිහා බලන්න. මොකද ටු ගාලා හිත පහළ වෙනවා අතහැරෙනවා. හිත පහළ වෙනවා අතහැරෙනවා. හිත පහළ වෙනවා අතහැරෙනවා. හිත පහළ වෙනවා අතහැරෙනවා. දැන් ඔබ හිත දිහා බලමු. ඔය හිත පවතිනවද? හිත පවතින්නේ නැහැ. හිත අල්ලගන්න පුළුවන්. හිත අල්ලගන්නත් බෑ. හිත තියාගන්න පුළුවන්. හිත තියාගන්නත් බෑ. හැබැයි ඒක Taman තුලින් තමාව දැකලා ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මට මාව අල්ලගන්න බෑනේ. මට මාව තියාගන්න බෑනේ. මගේ හිත පවතින්නේ නැහැ. මගේ හිත කියලා කියන්නවත් හිතන්නවත් වෙලාවක් නැහැ. හිත නිරුද්ධ වෙනවා. දැන් උතන අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනම නැද්ද? තුනම තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයන්න යන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ රහත් වුණු අය අද අපි දන්න තරම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නේ නැහැ.
අද අපි දන්න තරම් ආරෂ්ඨාංගික මාර්ගය කියලා දන්නෙත් නැහැ. හැබැයි ඒ කටි තමන්ව දැක්කා. තමන්ව දැක්ක තමන්ගේ මුලාව නැති වුණා. එතන කිසිවක් නැහැ. කතාව ඉවරයි. අපි අද මොකද කරන්නේ? අනේ හොය හොයා යනවා. හැබැයි තමාව තේරුම් ගන්නේ නැහැ. තමාව දකින්නේ නැහැ. තමන්ව හඳුනන්නේ නැහැ තමන්ව. එහෙනම් පින්නද? ධර්මයේ තියෙන්නේ තමන් තුල. ධර්මයේ තියෙන්නේ තමන් තුල නම් ඒක දන්නවනේ හැමෝම ධර්මයේ තියෙන්නේ තමන් තුල. ධර්මයේ තියෙන්නේ තමන් තුල නම් ධර්මයේ දිහා බලන්න යන්න එපා. එතන තමයි වරදින තැන. ධර්මයේ දිහා බලන්න යන්න එපා. ධර්මයේ දිහා බලනවා කියලා බලන්නේ මොකද? හිතින් මවාගත්ත, හිතින් හදාගත්ත, හිතින් මනස විසින් නිර්මාණය කරගත්ත මනක්කල්පිතය දිහා ඔබ බලන්නේ. ධර්මයේ දෙස නෙවෙයි. ධර්මයේ තියෙන්නේ තමන් තුල නම් තමන් දිහා බලන්න. එවිට ධර්මයේ පිනේවි. හැබැයි ඔබට ධර්මයේ පිනේන්නේ අමුයි. අමුයි කිව්වේ ධර්මයේ තේරෙනකොට ඔබට එහි අනිත්‍ය කියලා බෝඩ් ගහලා නැහැ. ඔබට තේරෙනවා මගේ හිත මොහොතක්ව පවතින්නේ නැහැ කියලා. මට මතකයි අවුරුදු ගානකට කලින් මේ මුස්ලිම් ජාතික ගෑන් ළමයි 4 දෙනෙක් 5 දෙනෙක් ආවා මගේ මන් ළඟට භාවනා කරන්න. ආවට පස්සේ මං කිව්වා කට්ටි සපත්තු මුකුත් ගලවන්න අවශ්‍ය නැහැ. ඔය ඉන්න විදිහට ඉන්න. මේ පහසු විදිහට ඔය කට්ටි ඉන්න. ඔකට කිසිම දෙයක් වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. ඔය ඉන්න විදිහට ඉන්න කිසිම බාධාවක් නැහැ මෙතන ජහස තියනවා කියලා. ඒකට වාඩි කරගෙන ඒ කට්ටිය ඇයි ආවේ මොකද්ද ඔය කට්ටිය දැනගන්න ඕනේ කියලා හැවට පස්සේ ඇය කිව්වා. කෙනෙකුට ගොඩාක් යම් කාර්යයක ගොඩාක් දුක දැනෙනවා. මේ ගොඩාක් දුක දැනෙන එක මට අඩු කරගන්නට ඕනේ. තව කෙනෙක් කියනවා මගේ හිත පොඩි දෙයකින් කඩාගෙන වැටෙනවා පල්ලෙහාටම කඩාගෙන වැටෙනවා. ඉතින් මේක මේ පල්ලෙහාටම කඩාගෙන වැටෙන එක මට නැති කරගන්න ඕනේ කියලා කියනවා. අතන මේ ඉල්ලන්නේ මොකද්ද? මැදුම් පිළිවෙත ඉල්ලන්නේ. හිත අන්තයකට යනවා මේ අන්තේ මට මුදවලා දෙන්න කියලා ඉල්ලන්නේ. මැදුම් පිළිවෙත. ඉතින් ඉහද ඒක තමයි හරි. මම ඒ කටේට මම කිව්වා මම භාවනාවන් මොකෝ දුන්නේ නැහැ ගලක් හතර දීලා ඉද කිව්වා. මේ ගල අඟල් 6ක් විතර එක අල්ලගෙන එක අතකින් පොඩක් උඩින් තියාගෙන අනිත් අතට අතහරින්න කිව්වා. මාරු කර කර අතහරින්න කිව්වා S2 අරගෙන. ටිකක් වෙලා ගිහලා කොහොම S2 පියාගෙන හිමීට ගල අතහරින්න අනිත් අතට අතහරින්න. අවධානය තියාගන්න කිව්වා ගලට. තාම සුළු මොහොතක් තුළ මොකද උනේ? මේ ගල අතින් ගිලිලා අතරම අනිත් අතට වැටෙන අතරමැදි කාලේ මේ අතරමැදි කාලේ එහෙම නැත්නම් මේ ගලාගෙන යන මේ කාලයට හොඳට සිහිය මේ කට්ටිය යොමු වුණා. ඔකට පුරවන මේ අභ්‍යාසය කරලා බලන්න. ගලට ඒ අතරමැදි කාලයට අවධානය යොමු වුණා. විනාඩි 15ක් ඇතුළත හැමෝගම සිත් සමාධිගත වුණා. සමාධිගත වෙලා පුදුමාකාර සැනසීමක් හිත නතර වුණා වගේ දැනෙන්න පටන් ගත්තා කිව්වා. එක එක්කෙනා එක එක જાති කියනවා. හැබැයි ඒකට පාළි දන්නවා. ඒකට ත්‍රිපිටකය දන්නවා. ඒකට මුකුත් දන්නේ. හැබැයි ඔක්කොම කතා කරේ ධර්මය. ඒවා තමයි ඇත්තටම ධර්මය. අම්මියෙන් කතා කරේ එක්කෙනෙක් කියනවා මට මන් නෑ වගේ දැනුණා. මොකක්ද මට උනේ කියලා. මොකොන්නේ ඉතින් ਉਹ කතාතරපෙගෙන කරේ. මම ඒක දිහා බලපගෙන කරේ. වෙන මොකුත් නෑ. එක්කෙනෙක් කියන කවදාවත් ජීවිතේ මෙහෙම සැනසීමක් දැනෙලා නැහැ කියලා. ඉතින් මේ ධර්මයේ කතා කරන්නේ. ඒකට අපිට අද නිවනට බාධා වෙලා තියෙන්නේ අපිම ඔළුවට දාගත්ත අපේ දෘෂ්ටි මොනවද? වචන, අර්ථ, කාරණා, නිගමනයන්, අර්ථකතන, විග්‍රහයන්. මතක තියාගන්න මමත් යම් තැන්වලදී අර්ථකතනයක් දෙනවා. හරි. ඒවා බොරු ඒ අර්ථකතනේ බොරු. ඒ කියන්නේ ඒ අර්ථකතනේ දැඩි ලෙස බලගත්තොත් මේකේ අර්ථය මේක තමයි කියලා බලගත්තොත් මොකද වෙන්නේ? එතන සම්මාදිට්ඨිය නැතුව වෙනවා. එතන දෘෂ්ටියක් උපදිනවා. ඔබේ ප්‍රඥාව එතනම වැහිලා යනවා. එහෙනම් මම මේ අර්ථකතනියන් යම් අවස්ථාවන් වල දෙන්නේ මේ ධම පැහැදිලි කිරීමේ පහසුවතක අර්ථකතනයන් දෙනවා.
ඒ කියන්නේ පොඩි රාමුවක් ගහ ගන්නවා. පොඩි සැටලිමක් ගහ ගන්නවා මේ කොන්ක්‍රීට් එක දාගන්න. මේ කොන්ක්‍රීට් එක දාගෙන මේ සැටලිම ගලවනවා. එතකොට කොහොම සැටලිමෙන් වැඩක් නැහැ. ඒ නිසා යම් අවස්ථාවන් වල දෙන අර්ථකතන ඒ මොහොතේ ඒ කාරණේ පැහැදිලි කිරීම තකයි දාගන්නේ. එතකොට මේ අර්ථකතන ඒ න්‍යායන් ඒ විදි වලට ඔබ හිර වුණොත් මොකද වෙන්නේ? ඔබට ඔබේ නිවන අහිමි වෙනවා. ඔබට ඔබේ මාර්ගය නිවන අහිමි වෙනවා විතරක් නෙවෙයි ඔබට ඔබේ මාර්ගය එහෙම් පිටින්ම වැහිලා යනවා. දොර වැසී යනවා. මේ ධර්ම මාර්ගයේ 100% පවතින්නේ 100% ප්‍රජාතන්ත්‍රවාදයක් මත. ඒක ධර්ම විතරන්නේ ඔබේ හිතටත් එහෙමයි. හිතට නිදහස දෙන්න ඕනේ. හිතට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනේ. මම හිතන්නේ අද මම FB එකේ දැම පෝස්ට් එකක් තිබ්බා. ඔය නිදහස ගැන කතා. ලොකුම ධනය තමයි කෙනෙකුට ලබා ගන්න ඕනේ නිදහස. නිදහසක් නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ. නිදහස තියෙන්න ඕනේ. හිතන්න කල්පනා කරන්න. සමහරවිට නිදා ගන්නව නිදහසක් නැහැ. එතකොට මේ නිදහස කියන දේ ඉතාමත් වැදගත්. ඒකට මේ ධර්ම මාර්ගය අනේක කෙනාට නිදහස ඕනේ. ඒකම තමයි ධර්මය දකින්න නම් එයාට හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනේ. හිත රාමු කරලා බෑ හිත නිදහස් කරන්නද කර කුරුල්ලා කූඩුවේ නිදහස් කරා වගේ. එවිටයි හිත දකින්නේ. මම ඒකට ඔබට හොඳ ප්‍රත්‍යක්ෂයේ මුහුදු වෙරළකට හරි ගිහලා නිදහසේ මොහොත දිහා බලාගෙන ඉන්නකොට කොහොමද? පුදුමාකාරයකට දහම ගලාගෙන එනවා. කැලේකට ගිහලා නිදහසේ ඉන්න. හුදකලා තැනකට ගිහලා පොඩ්ඩක් නිදහසේ ඉන්න. ධර්මයේ සොයන්න ඕනේ නැහැ. ධර්මයේ ඔබේ දෝතට එනවා. ඒකට හේතුව මොකක්ද? නිදහස. ඒ නිසා බුදුදහමේ තියෙන කිසිම අර්ථයකට වචනයකට අපි ගොඩක් හිතන්නේ මේකේ අර්ථය මේකේ අර්ථය කියලා මං වැරදි නෑ. හැබැයි එයාට තේරුනේ ඒකේ අර්ථය ඒක. එයාට ඒකේ අර්ථය එයාට ඒ විදිහට තේරුණාට තව එක්කෙනෙකුට වෙන විදිහකට ඒ අර්ථය තේරෙන්නට පුළුවන්. එහෙම වුණා කියන අපි නානත්ත් කාය නානත්ත් චිත්තා නානත්ත් ධම්මා. ඉතින් අර එක්කනට අනිත්‍ය ඒ විදිහට තේරුණා. අනිත් තව එක්කෙනෙකුට වෙන විදිහට ඒක තේරුණා. තේරුණු විදිහ දෙකක්. හැබැයි ධර්මතාවය එක. අද තේරුණු විදිහ ගැන කතා කරන්නේ. එක්කෙනෙක් කියන මගේ සිත මොහොතක්වත් පවතින්නේ නැහැ කියලා. තව එක්කෙනෙක් කියන මේ තියෙන හැම දෙයක්ම වේගෙන් වෙනස් වෙනවානේ. තව එක්කෙනෙක් කියන මෙතන තියෙන වේගයක් කියලා. දැන් ඔක්කොම කතා කරන්නේ අනිත්‍ය තමයි. හැබැයි අර තුන්දෙනා කතා කරේ දැක්ක දහමක්. තව එක්කෙනෙක් කියනවා මට අනිත්‍ය ධර්මයේ තේරුණා කියලා. එයාට අනිත්‍ය දැක්කේ නැහැ. එයා අනිත්‍ය දැක්කේ නැහැ. ඒකයි එයා අනිත්‍ය කියලා වචනේ පාවිච්චි කරේ. අනිත්‍යයි අනිත්‍ය දැක්කා. ඒක දැක්ක මගේ සිත මොහොතක්වත් පවතින්නේ නැහැ කිව්වා. එයා අනිත්‍ය දැක්කා. හැබැයි මම අනිත්‍ය තේරුම් ගත්තා කිව්වේ කියලා අනිත්‍ය තේරුම් ගත්තේ නැහැ. එයා රැවටුණා. එයා මොකටද රැවටුනේ? එයාගේ ඔළුවට දාගත්ත දෙයක්ම තමයි එයා ආපහු දැක්කේ. එයා ධර්මයේ දැක්කේ නැහැ. එහෙනම් ධර්මයේ තියෙන්නේ තමා තුළයි. ඔබ තමාව දකින්න තමාව දැක්කට පස්සේ ඔබට ධර්මයේ කියන එක වෙනම හොයන්න යන්න ඕනේ. තමාව දකින්න. මම අවසානයේදී කතා කරගෙන ඉන්නකොට මම ප්‍රවේශ වුණා නිදහසක් ගැන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන. මම හිතන්නේ බුදුදහමේ අපිට කිසිම තැනක නීති දාලා නැහැ. විනයක් පනවලා තියෙනවා ඒ ශාසනීය ආරක්ෂාවට. ඒ විනයත් පෙනෙව්වේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. නැත්නම් ඇත්තටම එහෙම දෙයක්වත් අවශ්‍ය වෙන්නේ හරියට හරියයි ඉන්නවනම්. මොකද මේ හැම තැනකම ධර්මයේ තියෙනවා. ධර්මයේ දකින්න එක්ක ඇලෙන්න ඕනේ එක්ක ගැටෙන්න ඕනේ. මතක තියාගන්න අපි හිතනවා භාවනා කරලා තමයි ධර්මයේ දකින්න ඕනේ නෑ. භාවනා කරලා නෙවෙයි ධර්මයේ දකින්න පුළුවන්. ඇලීමෙන් සහ ගැටීමෙන්. අද මේ මොකද අද පොඩ්ඩක් මේ ඇඩ්වාන්ස් දෙයක් ගැන කතා කරන්නේ. ඒ සමිතිය නැවතත් කියනම තේරුම් ගන්න පුළුවන් කට්ටිය තේරුම් ගන්න බැරි අය මේක අතහැරලා දාන්න කිසිම ගැටලුවක් නැහැ.
ඔබ හිතන්නම මේ දැන් අපි කියන සමහර අපි ඇලෙනකොට ගැටෙනකොට අපි හරි අවුල් නේ කලබල වෙනවා. එක්ක දුකටපත් වෙනවා, කනස්සල්ලටපත් වෙනවා. නෑ මේ ඇලෙන්නේ ගැටෙන්නේ ධර්මය කියලා දෙන්න. අර ගන්ටාරේ අපි ගන්ටාරේ හරි බෙල් එක හරි ගන්ටාරේ ගමුකෝ. මේ දෙපැත්තට ටන් ටන් කාලා ගන්ටාරේ වදින්නේ ඇයි? එහා අන්තයට ගියොත් සද්දයක් එනවා වැදිලා. මෙහා අන්තයට ගියොත් ඒත් ගන්ටාරේ විදිහට සද්දයක් එනවා. හැබැයි මැද ඉන්නකොට සද්ද නැහැ ගන්ටාරේ. එහෙනම් ඔබට මැදුම් පිළිවෙත කියලා දෙන්න. ඔබට ධර්ම මාර්ගය කියලා දෙන්න. තමයි මේ එහෙටයි මෙහෙටයි මේක වදින්නේ. වදිනකොට මැදට ගේන්න. එතකොට වදින්නේ නැහැ. එන්න ධර්මයේ ප්‍රායෝගික ධර්ම තියෙන්නේ පින්වත්නි. ඇලෙන්න තැන, ගැටෙන්න තැන. භාවනාවේදී මනෝභාවයන් වලටපත් වෙන්න පුළුවන්. මනෝලෝකවල සැරිසරන්නට පුළුවන්. මනෝ වින්දනයන් විඳින්නට පුළුවන්. හැබැයි මම එහෙම කියන වර්තමානයේ තුල උපදින හේතුඵල ධර්මයේ නිරුද්ධ කරන්න භාවනාවෙන් බෑ. වර්තමානයේ තුල උපදින හේතුඵල ධර්මයේ නිරුද්ධ කරන්න භාවනාවෙන් බෑ. කවදාවත් කාටවත් බෑ භාවනාවෙන් නිරුද්ධ කරන්න. භාවනාව රුකුලක් වෙනවා හැබැයි. භාවනාව රුකුලක් වෙනවා. තල්ලුවක් වෙනවා. හේතුවක් වෙනවා. හැබැයි භාවනාවෙන් බෑ. එහෙනම් මොකද? ඔබේ සිහිය තියෙන්නට ඕනි, නුවණ තියෙන්නට ඕනි, කල්පනාව තියෙන්නට ඕනි, දෘෂ්ටි ගැන අවබෝධයක් තියෙන්නට ඕනි, නිවැරදි කල්පනාව තියෙන්නට ඕනි, නිවැරදි සතිය තියෙන්නට ඕනි, නිවැරදි සමාධිය තියෙන්නට ඕනි. අපි සමාධියක අපිට තියෙන භාවනා කරගෙන නෑ. සම්මා සමාධිය කියන්නේ භාවනාවේදී උපදින සමාධියක් නෙවෙයි. වර්තමානයේ තුල උපදින සමාධිය. තේරුම් ගන්නට වරදවා තේරුම් ගන්න එපා. සම්මා සමාධියේ භාවනාවදී උපදින එකක් නෙවෙයි. වර්තමානයේ තුල උපදින එක. එහෙනම් යම් කිසි කෙනෙකුට භාවනාව විදියට වර්තමානයේ ඉන්නට පුළුවන් නම් ආයතනක් තියෙන්නේ සම්මා සමාධිය තමයි. හැබැයි ගොඩක් අය භාවනාව තුලදී යන්නේ මනෝභාවයන් වලට. මනෝභාවය හොඳයි නවකේකට. මනෝභාවයන් තුල. හැබැයි භාවනාවේ එයා ඉගෙන ගන්නට ඕනි වර්තමානයේ තුල තියෙන සමාධියට එන්න. දැන් මම ඔබ මෙතන ඉන්න කෙනෙකුට කුණුහරුප වචනයක් කියලා බනිනවා. ඒක පාට මොන හරි අපි ඔබ මොන හරි කතා කරද්දී ඔතනින් શબ્දයක් ආව ඔබේ මයික් එක හරි ඔන් වෙලා ඒකට මම මොකක්ද තර වචනයක් කියලා බනිනවා. එහෙම කියලා බනිනවා. බැන්න ගම මොකද වෙන්නේ? හිත රිදෙනවා. ගැස්සෙනවා. හැබැයි එයාගේ සිහිය ඒ මොහොතේ පැනෙව්වොත් එයාට අහුවෙන මොකද්ද? එයාගේ හිතේ වේදනාවක් ඉපදුනා වූ වේදනාවක් උපදින්නට බලපාපු හේතුඵල ධර්මය එයාට අහුවෙනවා. ඒක භාවනාවේදී අහුවෙනවද? නෑනේ. ඒක වර්තමානයේදී. ඒකර ගන්ටාරේ වගේ හිත ඇලෙන්න ඕනි ගැටෙන්න ඕනි. ඒ ඇලෙන්න තැන ගැටෙන්න තැන සිහිය පිහිටවන්න. සිහියෙන් දකින්න. සතින් උපට්ඨපෙත්ව සතිය උපද්දවා ගන්න. දැන් උතර සිහියෙන් ඉන්නවා කියන එකයි සිහිය උපද්දවාගෙන ඉන්නවා කියන එකයි දෙකක්. ඉදිරියේදී කතා කරනවා. සිහියෙන් ඉන්නවා කියන එකයි සිහිය උපද්දවාගෙන ඉන්නවා කියන එක දෙකක්. අය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ සතින් උපට්ඨපෙත්ව. සිහියෙන් ඉන්න කියන එක නෙවෙයි සතිය උපද්දවාගෙන ඉන්න කියන එක. ඒක දැන් කතා කරන්න යන්නේ නැහැ. අද ගොඩක් අය සිහියෙන් ඉන්න යන්නේ. නෑ සතිය උපද්දවාගෙන ඉන්න ඕනේ. සතිය උපද්දවාගෙන හිටියොත් සතිය උපට්ඨපෙත. ඒක සම්මා සතිය කියලා එකක් තියෙනවා. වැරදි සතිය තියෙනවා ඒ කියන්නේ. සම්මා සතිය උපද්දවාගෙන ඉන්නවා කියලා කියන්නේ වර්තමානයේ අවදියෙන් සිටීම. තවත් විදිහට කිව්වොත්. අනේක අද යුරෝපීය රටවල් වල ඒක මම හිතනවා හරිම විදිහට අර්ථකථනය කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපේක. සතිය මේ අවදිය වර්තමානයේ තුල අවදියෙන් සිටීම. වර්තමානයේ තුල අවදියෙන්. හැමදේම දැනෙනවා. මොකද්ද මේ මොහොතේ වෙන්නේ කියලා පෙනෙනවා. ඔක කියන්නේ ෆලෝ කරනවා කියලා අනුගමනය කරනවා කියලා කියන එක තමයි සතියෙන් ඉන්නවා කියන එක. කද්දි සතියෙන් කනවා. ඇවිදිද්දි සතියෙන් යනවා. හැබැයි සතිය උපට්ඨපෙත්වා නැහැ. දැන් සතිය උපද්දවාගෙන තමන් ඇවිදින එක දිහා බලාගෙන ඇවිදිනවා. තේන සතිය උපද්දවාගෙන ඉන්නේ
මේ මොකಾದ මේ ඇවිදින්නේ? ඈ තමන්ම ඇවිදිනවා. ඇවිදින එක දිහා උඩින් මනසින් බලාගෙන ඇවිදිනවා. අන්න සතිය උපට්ඨපෙත්ත. එහෙම නැත්නම් සිහිය පීඨවාගෙන අන්න ඔස්සනවා තියෙනවා. කකුල ඔසවනවා තියෙනවා. ඔසවනවා තියෙනවා. ඒ කියන්නේ සතියෙන් යනවා. ඒක තමයි සිහිය අනුකරණය කරනවා. සිහිය අනුගමනය කරනවා. එතකොට ඒක සම්මා සතිය නෙවෙයි. සතිය උපට්ඨපෙත්ත. සතිය උපද්දවාගෙන අවදි කරගෙන අපි ඒ ක්‍රියාවන් කරනවා. මේක සරල වචනේ ඇදුණු නිසා මම පැහැදිලි කරේ. මේ මොහොතේ මේක ලොකුවට පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන අවබෝධයන්වත් කරන්න. ඉතින් මේවා දැන් මම මේවා කතා කරලා මෙතනින් අවසන් වෙනවා. නමුත් ඔබ දැනගන්න ඕනේ මෙතනින් එහා මේ අවශ්‍ය නම් මට ප්‍රශ්න කරන්න එක මට ඒක මතක් කරන්න. මේ ගැන තව පැහැදිලි කිරීමක් කරන්න ඒ විදිහට. ඉතින් එහෙම තල්ලුවක් එනවා අඩුයි දැන්. එහෙම එකක් ආවොත් තමයි මට පහසු වෙන්නේ ඔබ වෙනුවෙන් දේවල් කරන්න. තනියෙන් අප්පුඩි ගහන්න බෑනේ, ශ්‍රාවකයෙක් නැතුව දේශනා කරන්න බෑනේ. ඉතින් ඒවා මතක් කරලා ඒවා අවදි කරලා ඒකට තව ප්‍රශ්න නගලා චෝදනා කරලා මට තියෙනවනේ එහෙම කොහොමද වෙන්නේ එහෙම කියලා මගේ හරියට එදී මේවා කරන්න. මොකද මම විතර කියන දෙයක් නේ මට ගොඩක් ප්‍රශ්න අහනවට අකමැතිනේ. මම මගේ අනිත් පැත්ත මට ඕනේ ප්‍රශ්න මට චෝදනා කරන තර්ක කරනවා වාද කරනවා එතකොට තමයි මගේ මට තව මේකේ ප්‍රඥාව අවදි වෙලා එන්නේ පැහැදිලි කිරීමට. ඉතින් පින්වත්නි මම මේ සම්මා සතිය ගැන පොඩ්ඩක් මතක් කරේ. ඉතින් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප මෙන්න මේ කරුණු ටික අපේ හිත තුල වැඩෙන්නට පටන් ගන්නවා. ඒ වැඩෙන්න පටන් ගැනීමත් එක්ක තමයි අපේ අර ධර්ම මාර්ගයේ යන කෙනා බිහි වෙන්නේ, ධර්මයේ දකින්නා බිහි වෙන්නේ. ඉතින් මේ ධර්මයේ දකින්න කෙනා බිහි වෙනකොට එහෙම නැත්නම් අපි කියමු අර වර්තමානයේ උපදින හේතුඵලයේ නිරුද්ධ වෙන තැන ඔබට මුණගස්ස ගන්නට පුළුවන්. ඉතින් වර්තමානයේ කියන දේ වරුම වෙලා මේ මොහොතේ ඔබට වර්තමානයක් තියෙනවනේ. මේ මොහොතේ මේ වර්තමානයේ කිවිල යනවනේ. මේ මොහොතේ මේ වර්තමානයේ ඔබට අතහැරෙනවනේ. මේ මොහොතේ ඔබට මම කියලා කෙනෙක් අල්ලන්න බෑනේ. මම කියලා කෙනෙක් පණවන්නත් බෑනේ ඔබට. ඔය මම කියලා හිතන කෙනා සිතුවිල්ලක් ඒ කෙනා මේ මොහොතෙන් ගිලිහිලා යනවනේ. පවතින්න බෑනේ ඔබට. ඔබ ඉන්නවා කියලා හිතානිට ඔබට පවතින්නට බෑ. අර ගිනි පෙලෙල්ල වේගින් කරකනවා වගේ, ගිනි වලල්ලක් වගේ රවුමක් පෙන්නුවට එතන තියෙන වේගයක්. එකම ගිනි පෙලෙල්ල මේ තියෙන්නේ. ඉතින් පින්නන්නේ මෙන්න මේ වර්තමානයේ තුල තියෙන හේතුඵලයන් නිරුද්ධ කරන්න ඔබට භාවනා කර කර සිල් රැක රැක දහම සොයා ඉඳලා නම් බෑ. කාටවත් ඉදී කරන්න බෑ. සරලව සාරාංශයක් නැවත මම උලුප්පලා ගත්තොත් එහෙම. ඔබ මේ මොහොත දකින්න. වර්තමානයේ අවදීන් ඉන්න. තමාව දකින්න. මේ ධර්මීය හොයා යන්නට ඒක නතර කරලා තමන්ව දකින්න. තමන්ව දකින්න. තමන්ගේ හිතට නිදහස දෙන්න. හිත දිහා හොඳට බලන්න. හිතට මොකද වෙන්නේ බලන්න. හිතේ තියෙන තිරිසන් ගති, ප්‍රේත ගති, යක්ෂ ගති, කුම්භාණ්ඩ ගති මේවා හොඳට දැක ගන්න. එවිටයි ඔබට අන්න එහෙම යක්ෂ ගති, ප්‍රේත ගති, කුම්භාණ්ඩ ගති දකින්නකොට මොකද වෙන්නේ? සිල් ඇවිල්ලා ඒවා මොකද කරන්නේ? පිරිසුදු කරලා දානවා. චික්කිය මට මගේ හිත බලන්නවත් බෑ. මගේ හිත දිහා මට අප්‍රසන්නයි. සීලය ඇවිල්ලා මේ හිත මොකද කරන්නේ? මේ කුණු ටික හොදලා හරිනවා. දැන් මම ඔබෙන් අහනවා තව මේක ඔබේ නැවත හැමෝටම තේරෙන්නයි මේක නැවත කරුණ අවශ්‍යලා ගන්නෙ. දැන් ඔබ සත්තු මරනවාද, ඔබ ප්‍රාණඝාතය කරනවා හිතාමතා. සමහරට කවුරුත් මම හිතන්නේ මේ සත්ත්ව ඝාතකයෝ ඉන්නවා කියලා මෙතන. දඩයන් කරන අය, සත්තු මරන අය, හිතාමතා සත්තු මරන අය මෙතන කවුරුත් ඉන්නවා කියලා මම හිතන්නේ. එතකොට ඔබට මේ සත්තු මරණ සිල්පදේ රකින්නවා කියලා හිතාගෙන සිටීමේ වැඩක් තියෙද? නේ? ඔබ බලන්න ඔබේ හිතේ තියෙනවා ඔබ ගෙදර මිනිහෝ ඉන්නවා. ඔබට මිනිහෝ මරන්න බෑ. ඇයි? පෞසිද්ධ වෙනවා.
ඔබ සත්තු මරන්නේ. පූසා ඒ මීයා මරලා. මොකද හිතෙන්නේ? හිතට සතුටක් දැනෙනවා. අනේ මට මරන්න උනේ නැහැ ඒක පූසා කරා. දැන් හිතේ ඔක තමන්ගේ හිත දකින්නේ තියෙන හොඳම අවස්ථාව. දැන් ඔය පව් වැඩ දෙකක් කරලා. පූසා ලව්ව තමන් මරුවා නම් තමන් මරන්න කියන එක නේ. පූසා ලව්වල අර බලල් ලව්වල කොස්සට බාවගත්ත වැඩ. පූසා ලව්වල මීයා මැරෙව්වා වගේ වැඩක් තියෙනවා. අපි හිත ඇතුලේ සතුටු වෙනවා. මේ මන්ට පූස මීයාගේ කරදරෙත් ඉවරයි. මට පව් වැඩක් කරගන්නත් උනේ නැහැ. මම වැඩේ සේෆ් කියලා සතුටු වෙනවා. දැන් මේකේ අවස්ථාවේ ඒ මොහොත උපදිනකොට මේක හිතේ ඒක දකින්නට ඕනේ. මේකයි සතිය උපට්ට වෙත්වා කියන්නේ. සතිය උපද්දවන්නේ ඉන්නේ. එතකොටයි මේක පේන්නේ. සතියට තමයි පේන්නේ. දැන් සතියෙන් ඉන්න කෙනාට පේන්නේ නැහැ. සතියෙන් ඉන්න කෙනාට පේන්නේ නැහැ. සතිය උපද්දවාගෙන හිටපු එක්කනට පේන්නේ. එතකොට අන්න සිල් රකින්න කෙනා. සිල් රකින්න කෙනා මොකද නම සත්තු මෙරුවේ නෑ මම හරි කියලා ඉන්නවා. සිල් රකින්න කෙනා. අර එක්කන නෑ ඒකේ ගැඹුරට යනවා. මේ පදයට එතෙන්ද සීමා වෙන්නේ නෑ. මගේ හිතේ හැසිරීම දකින්නවා මම මේ වංචනික විදිහට මම මේකට අහු වුණා නේද මම මේකට දායක වුණා නේද කියලා.